Apiyampi dhammam saranam gacchāmi Dutiyampi sangham saranam gacchāmi Apiyampi buddham saranam gacchāmi Apiyampi dhammam saranam gacchāmi Apiyampi sangham saranam gacchāmi Pānāti pātā vedamani sikkhapadam samādhiyāmi Abhinādāna veramani sikkhapadam samādhiyāmi Kāmesu miccātārā veramani sikkhapadam samādhiyāmi Musāvādā veramani sikkhapadam samādhiyāmi Suvāmedaya majjapamā daṭṭhānā veramani sikkhapadam samādhiyāmi Sarvena sabbhiṃ pañcaṣīlaṃ dhammam sādukaṃ surakshitam kattvā Appamādena sampādetha Samantā cakkavālesu atrā gacchantū devatāः Saddhammam munirājassa sunantu sabbamukhadam Dhammasavana kālo ayam bhadantā Dhammasavana kālo ayam bhadantā Dhammasavana kālo ayam bhadantā Namo tassa bhagavato arahato Sammā sambuddhassa Namo tassa bhagavato arahato Sammā sambuddhassa Namo tassa bhagavato arahato Sammā sambuddhassa Apañño katavedi puggalo Ullagoro kasunti Punam Vitiya Yasmunārāma Mahaviharādhipati Bhaddegana Prādeshiya Lekam Karyalayī समारोधक उपदेशक शास्त्रपति पांडिता सहोदर कल्याणमित्र Bhaddegana Dīnānanda गौरवनीय पांडितानुवाद वහන්සේ මේ වාසනාවන්ත ආනන්ද විජේසිංහ මහත්මයා මහින්ද විජේසිංහ මහත්මයා ධනංජය විජේසිංහ මහත්මයා පිටරට සිටින තිලක් විජේසිංහ මහත්මයා ප්‍රමුඛව මේ කෞමී වාසනාවන්ත දුපුතුම් දයානාපුරු දේවිකරු බොම්බුරු නිමිතිවියන් ප්‍රමුඛව
බණහන්ත සැබැවින් කිව්වන්ත මව්වරුනි කියවරුනි මහත්මාවනි ඉනැති බෝසත් දරුවෝ බණහන් වෙලාවයි පින්කමෙහි මුඛ්‍ය පරමාර්ථය ප්‍රධාන අරමුණ පුරාදින 6කට පෙර පරලෝකසත්වන්ට යෙදුණු සුමනාත අල්විස් ගුණවර්ධන විජේසිංහ ආමුමැතිනි දයාබර මෑණියන් සිහිපත් කරලා එතුමිය ප්‍රමුඛව ජයකුල පරම්පරාගත වර්ග පරම්පරාගත නියපොත් සිටින සියලු නෑ හිතවතුන්ට පින්දීමේ ප්‍රථමයේදී පින්කම් මේ පවුලේ උදවිය අතරට මා වඩා හොඳින් දන්නේ එංගලන්තේ ජීවත් වන අපේ තිලක් විජේසිංහ මහත්මයා සහ කෞමදී විජේසිංහ මහත්මයා. දිනානන්ද ආමුදුරෝ පඬිත ආමුදුරෝ මතක් කළ විදිහට මහා සංඝ රත්නයට පුදුම ආදරයක්, ලෙන්ගතුකම, ගෞරවයක් දක්වපු හොඳ දායකකව. එංගලන්තෙහි වූ අතුල දර්ශන ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ ප්‍රමුඛ කෙලී දායකකව. ඒ වැඩ සිටින මගේ ජේෂ්ඨ දෙවැනි ශිෂ්‍යය ඇටියට කටයුතු කරන රාජකීය පඬිත ශාස්ත්‍රපති අපේ වඳුරුග කස්සප හාමුදුරුවන්ට විජේසිංහ මහත්මයා මහත්මිය කෞමදී මහත්මිය විතක දෙමාපිය දෙපළ තවත් විතක සදැහැති දායක ඉවර ඒ විහාරස්ථානයේ කේන්ද්‍ර කොටගෙන සිදු කරන සියලුම ආගමික ජාතික ශාසනික කටයුතු වලදී ප්‍රමුඛත්වයෙන් කටයුතු කරන ගුණවන්ත දායකයා. එහි තවත් අපේ අඳුරගත් මහත්මයෙක් තමයි මහින්ද මහත්මයා. මේ දරුවන්ගේ චරිත දිහා හැසිරීම් රටාව දිහා බලනකොට අම්මලා තාත්තලා කවුද කියලා මනමින් අපට තේරෙනවා. කවුමදී නෝනා මට මතක් කළා ආමුදුරුවනි මම විවාහ වුණායින් පස්සේ මට හිටපු දෙවෙනි අම්මා තමයි මේ සුමනාල අල්විස් ගුණවර්ධන විජේසිංහ මහතා. එතුමිය බොහොම සංවේදීව කතා කරේ. හාමුදුරුවනි මේ අම්මා පුදුමාකාර ක්‍රියාශූර තීක්ෂණ බුද්ධියක් තිබිච්ච ඕනෑම කලබලකාරී කටයුත්තකදී ඉවසිලිවන්තව බුද්ධිමත් තීරණ කටයුතු කරපු පින්වන්ත අම්මා කෙනෙක් බව කෞමදී මහත්මිය මතක් කරා. මගේ නැන්ද නෙවෙයි මගේ දෙවෙනි අම්මා. දරුවෝ 10 දිනකට ගාරක ප්‍රේමයෙන් සැලකුවා වගේම ලේනිවරු හැටියට දැනවරු හැටියට
වාසියට අපට එතුමියගේම කුසින් උපන්න දරුවෝ වගේම කිසිම වෙනසක් නැතුව සලකපු රත්තරන් අම්මා කෙනෙක් බව කවුරුයි මහත්මිය මතක්. අද මේ පින්කමට කොළඹ ඉඳලා වැඩම කරන්නටත් හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ජිනානන්ද පණ්ඩිත හාමුදුරුවන්ගේ ඒ වගේම බද්දේගම ධම්මික පණ්ඩිත හාමුදුරුවන්ගේ ඇරයුම. අනෙක් කාරණේ තමයි අපේ තිලක් මහත්මයාගේ කෞමදී මහත්මියගේ ඇරයුම. පසුව දුරකථනයෙන් මේ මහත්වරු කීප පළක් මට කතා කළා. ඒ ඇරයුම මම සතුටින් භාරගත්තා. පැවිදි හෝ වේවා ගිහි හෝ වේවා ඔබ අප අතර ඕනෑම කෙනෙක් ජීවත්ව ඉන්න තාක්කල් පමණයි කෙනෙකුට අඩුම තරමින් ඇල්වතුර කෝප්පයකින්වත් සංග්‍රහයක් කරන්න පුළුවන්. අපට නොපෙනෙන ලෝකෙක ඉන්න කෙනෙකුට ජීවත්ව ඉන්න අපෙන් දිය හැකි කළ හැකි එකම උපකාරය මේ වාගේ පින්කම් කරලා ඒ පින අනුමෝදන් කිරීම පමණමයි. ඒ බව තේරුම් ගත්ත මේ බෝසත් දරුවෝ 10 දෙනාගෙන් එක පුතෙක් නැති වුණත් 9 දෙනා ඒ බෑනාවරු ලේලිවරු මුණුබුරු මිනිබිරියන් සියලු දෙනා ඒකරාශී කරගෙන අම්මා කෙනෙකුගේ ගුණයි මේ අනුස්මරණය කරන්නේ. පින්වත් මාතෘකාවට ගත්තේ අවුරුදු 2564කට පෙර දේශිත බුද්ධ වචනයක්. කතඤ්ඤෝ කතවේදී පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. මහණෙනි මේ ලෝකයෙහි කෙලෙහි ගුණ දන්න අය අඩුයි. මොකද්ද පින්වත්නි මේ කෙලෙහි ගුණය කියන්නේ? අපි අසරණ වෙච්ච වෙලාවක වෙන්න පුළුවන්. අපට කරදරයක්, විපතක්, ලෙඩක් දුකක් හැදී අසරණ වෙච්ච වෙලාවක වෙන්න පුළුවන්. එකිනම් හෝ අවස්ථාවකදී අපේ දුක විපත දැකලා කවුරු හෝ කෙනෙක් අපිට යම් පිහිටක් වුණා නම් උදව්වක් කළා නම් උපකාරයක් කළා නම් ඒක හොඳට මතක තියාගෙන ඉඳලා මං අසරණ වෙච්ච වෙලාවේ විපතට දුකට වේදනාවට පත්තුණු වෙලාවේ මෙන්න මේ මිනිස්සයා නේද කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව මට උදව් කළේ, මට උපකාර කළේ, මට සහයෝගය දැක්වේ. අන්න ඒ කළ උදව් උපකාර හොඳට මතක තියාගෙන ඉඳලා නැවත පෙරලා සැලකීම තමයි කෙලෙහි ගුණ සැලකීම කිව්වේ. එහෙම අය දුර්ලභා බොහෝම දුර්ලභයි අඩුයි. පින්වත් පැවිදි හෝ වේවා ගිහි හෝ වේවා ඔබ අප හැම කෙනෙකුගේම ජීවිතයක් ගොඩනගා ගැනීමේදී මොනම හේතුවක් නිසාවත් අපට අමතක කරන්නට බැරි පිරිසක් ඉන්න. ඒ කවුද කියන වග අපේ හිද්දන්. හැබැයි පැවිදි වූ මටත් ගිහි වූ ඔබටත් අපි දෙපිරිසටම අමතක කරන්නට බැරි එක පිරිසක් ඉන්න. ඒ අපේ
අම්මයි තාත්තයි. එතකොට අම්මලා තාත්තලා අපට අමතක කරන්නට බැරි යයි පින්වත්. ඒකට මූලික හේතු තුනක්, සාධක තුනක්, කරුණු තුනක් තථාගත බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා. මොනවද මේ කරුණු තුන? එක ආපාදකා, දෙක පෝෂකා, තුන ඉමස්ස ලෝකස්ස දස්සේතාරා කියන මෙන්න මේ ධර්මතා තුන. පළවෙනි ධර්මතාවයේ තමයි ආපාදකා කියන්නේ. මොකක්ද ආපාදකා කියලා කියන්නේ? ඔය අන්තගාමී වෙන්නේ නැතුව මධ්‍යස්තව පුංචි බිලිඳු දරුවෙක් දිහා බලන්න. මේ පුංචි බිලිඳු දරුවාව ලොකු මහත් කරන්න, උස් මහත් කරන්න, ඇතිදැඩි කරන්න තාත්තා කෙනෙකු හැටියට කොච්චරනම් දුක් විඳිනවද, දුක් විඳින්න ඇද්ද? වෙහෙස වෙනවද, වෙහෙස වෙන්න ඇද්ද? මව් පදවිය, පිය පදවිය ලබාගත් අය මෙතන ඉන්නවනේ. ඔබ කල්පනා කරන්න. අපි අපේ දරුවෝ හදන්න වඩන්න අපි අපේ කාලය, ධනය, ශ්‍රමය, බුද්ධිය සියල්ල වැය කළා. කොච්චර වෙහෙස වුණාද? කොච්චර මහන්සි වුණාද? දැන් බලන්න පුංචි දරුවෙක් නාවනකොට අම්මා ඔළුව අතගගා රවුම් කර කර හැදුවේ. මූණ අතගගා රවුම් කර කර හැදුවා. අත් දෙක අතගගා කෙලින් හැදුවා. කකුල් දෙක එක ළඟට අරගෙන තුනටියේ ඉඳලා පහළ යටිපතුල් දක්වා අතගගා හැදුවා. අනිත් පැත්තට හරවලා කකුල් දෙක උඩ තියාගෙන ඔළුවේ ඉඳලා තුනටිය දක්වා, තුනටියේ ඉඳලා නැවත යටිපතුල් දක්වා අතගගා කෙලින් හැදුවා. කෙලින් හැදුවා. අපි ආරක්ෂා කළා. පින්වත්නි, ලංකාවේ තියෙනවා මේ වෙනකොට රක්ෂණ සමාගම් 15ක් 17ක් අතරක ප්‍රමාණය. රක්ෂණ සමාගමකින් කරන්නේ ආවරණය, රැකවරණය සහ ආරක්ෂාව. ඔබ අහලා තියෙනවද කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව, කිසිදු ප්‍රතිලාභයක් නැතුව තම සේවාදායකයා සුරක්ෂිත කොට රකින්න එකම රක්ෂණ සමාගමක නමක් කියන්න බලන්න. තියනවද? නෑනේ. ලෝකේ මොන රටේද තියෙන්නේ? කිසිම රටක නෑ. අමතක කරන්න එපා. හොඳට මතක තියාගන්න. කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව අපේ ජීවිත හැම පැත්තකින්ම සුරක්ෂිත කොට රැකදුම් අපේ ජීවිතයේ මුල්ම රක්ෂණ සමාගම කවුද? අම්මයි තාත්තයි. කුඩා කාලේ ක්‍රමවේද 10කින් අම්මයි තාත්තයි සුරක්ෂිත කොට අපිව රැක්කා. අවුවෙන්, පින්නෙන්, වැස්සෙන්, හුළඟින්, මැසි මදුරුවන්ගෙන්, පරිසරයෙන්, කෑම්බීම් වලින්, ඇවතුම් පැවතුම් වලින්, මිනිස්සුන්ගෙන් සහ සත්තුන්ගෙන් මේ ක්‍රමවේද 10න් අම්මයි තාත්තයි අපිව නොරක්කානම්, සුරක්ෂිත කොට නොරක්කානම් අපි වැනි නිර්මාණයක් මේ ලෝකෙට ලැබෙයිද? කවරදාකවත් නැහැ. හැබැයි ඉතින් සමහර දරුවෝ යම් යම් ප්‍රශ්නවලදී, ගැටලුවලදී කේන්ති ගියාම අහනවා
මොනවද අපට කරේ මොනවද අපට කරලා තියෙන්නේ කියලා අහනවා. ආන් ඒ අයටයි මේ උත්තරේ. අපි ආරක්ෂා කරනවා. දිවි නොදැවෙනෙකුට අම්මයි තාත්තයි අපිව ආරක්ෂා කළා. දෙවෙනි කාරණේ තමයි පෝෂකා. මේ බණ අහන අයත් ඉන්නවා බණ ඇහෙන අයත් ඉන්නවා. දෙපිරිසගෙන් අහන්නේ කාටද පුළුවන් වම් අතට කිලෝ 2යි දකුණු අතට කිලෝ 2යි දෑත කිලෝ 4ක බර තියෙනවා. දෑතට ගත්ත මේ කිලෝ 4 බර ඉරියව් වෙනස් නොකොට එක ඉරියව්වකින් එක පැයක් ඉරියව් වෙනස් නොකොට එක ඉරියව්වකින් පැයක් මේ කිලෝ 4 බර දරාගෙන ඉන්න පුළුවන් උසුලාගෙන ඉන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ඉන්නවා. මං අභියෝග කරනවා. අම්මා මාස කීයක් කුස තුල හොයාගෙන හිටියද? දස මාසේ උරේ කත්වා. මාස 10ක් හොයිට ආසන්න කාලේ. වෛද්‍යවරු පැහැදිලි කරනවා පින්වතුනි විද්‍යාඥයෝ දරුවෙක් මව් කුස පිළිසිඳගෙන සති 12ත් සති 14ත් ගිය තැන ඉඳලයි ඒ කුස තුල ඉන්න දරුවගේ ඉන්ද්‍රිය අවයව වර්ධනය වෙන්න වැඩෙන්න පටන් ගන්නවා. සති 12ත් සති 14ත් ගිය තැන ඉඳලා මේ කාල පරිච්ඡේදයේ තුලදී ගර්භණී මාතාවක් හැටියට අම්මා කෙනෙකුට දරා ගන්න බැරි මානසික පීඩනයක් මානසික වේදනාවක් මානසික දුකක් මානසික අසහනයක් ඇති වුණොත් මේ කුස තුල ඉන්න දරුවට මොකද වෙන්නේ? මන්ද බුද්ධික දරුවෝ බිහි වෙන ප්‍රවණතාවයේ වැඩි. 1 2 මේ කාල පරිච්ඡේදය තුලදී ගර්භණී මාතාවක් හැටියට දරා ගන්න බැරි කායික පීඩනයක් කායික වේදනාවක් හෝ බෝ වෙන වසංගත රෝගයක් හැදුනොත් මේ කුස තුල ඉන්න දරුවට මොකද වෙන්නේ? අංග විකල දරුවෝ බිහි වෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. කොයි අම්මද කොයි තාත්තද දුප්පත් පොල්ලතු පැලෙන් පටන් ගත්තාම සිටුමාලිගාව රජමාලිගාව රජමාලිගාවෙන් පටන් ගත්තාම සිටුමාලිගාව දුප්පත් පොල්ලතු පැල දක්වා කවුද කොයි අම්මද බලාපොරොත්තු වෙන්නේ අපට මන්ද බුද්ධික සහ අංග විකල දරුවෝ ලැබේවා කිය. කවුරු ප්‍රාර්ථනා කරන්නේ? කිසිම කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ. නමුත් ලැබෙන දරුවා ලැබුණු දරුවා සතුටින් බාර ගන්න. කුණුබක් ඊට දාලා යන්නේ නැහනේ. බාර ගන්න. සත්ත්ව ලෝකේ ගත්තාම කැතම සතා කවුද? උණුහපුලුව. කාටද කැත? අපිටනේ. උණුහපුලු අම්මටයි උණුහපුලු තාත්තටයි උණුහපුලු පැටිය කැතද? නෑනේ. මණිකක් රකින්න නාගරාජයෙකුට වැඩිය ආදරෙන් මේ උණුහපුලු පැටියා උණුහපුලු අම්මයි උණුහපුලු තාත්තයි රකින්නවා. කාට එපා වුණත් දෙමව්පියන්ට දරුවෝ එපා වෙන්නේ නැහැ. මාස 10ක් දුක් විඳපු අම්මා දරුවා මේ ලෝකෙට බිහි කරලා අඬනකොට අර මාස 10 මුළුල්ලේ විඳපු සියලු දුක් කන්දරාවන්ගෙන් එක අංශු මාත්‍රයක් මතක් වෙනවද? දරුවා අඬනකොට මෙලවට බිහි කරපු දරුවා අඬනකොට ඔය විඳපු දුක්ඛන්දරාවෙන් එක අංශු මාත්‍රයක් මතක් වෙනවද? නෑනේ. මතක් වෙන්නේ කයි අඬන දරුවා කොහොමද මම නලවගන්නේ?
කිසිදු ප්‍රභේදයකින් තොරව දරුවෙක් අඬනකොට ඉපදිච්ච දරුවා අසීමිත ආදරයකින් ළමැදට තුරුළු කරගෙන කිරි තුරුළු කරගන්නකොට ළමැදට තුරුළු කරගන්නකොට මේ ලෝකෙ කිසිදු ගණිතඥයෙකුට විද්‍යාඥයෙකුට බලවතෙකුට හෝ වෙන බලපුලුවන් කාරකම් කළ හැකි පුජ්‍යලයෝ මේ සමාජෙ කොච්චර ඉන්නවද? එක්කෙනෙකුටවත් පුළුවන් ද පින්වතුනි ලේ කිරි කරන්න? බෑනේ. ලයක් කිරි කළ හැකි එකම මනෝවිද්‍යාඥයා සෙනෙහවන්ත, දයාවන්ත, පුණ්‍යවන්ත, ගුණවන්ත, කරුණාවන්ත අම්මා කෙනෙකුට විතරමනේ. අම්මා කෙනෙකුට විතරයි. මේ අම්මා දරුවා අඬන හැම වෙලාවකම තුරුළු කරගත්තාම ලේ ටික තමයි රක්තලේ ධාතුව තමයි ශ්වේත වර්ණ කිරක් බවට පරිවර්තනය වෙන්නේ. ඔය කිරි ටික පොවන්නේ නිකන්ද නෑ. කිරි පොවන හැම වෙලාවකම අම්මගේ දහසක් පැතුම් ප්‍රාර්ථනා ගොඩවල් තුනකට වැටෙනවා. පළවෙනි ප්‍රාර්ථනාව මගේ දරුවා නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා. දෙවෙනි ප්‍රාර්ථනාව මගේ දරුවා සීලාචාර හොඳ හැදිච්ච දුවෙක් පුතෙක් වේවා. තුන්වෙනි ප්‍රාර්ථනාව මගේ දරුවා රටට, ජාතියට, ආගමට ගරු කරන, වැඩ කරන, දැන උගත් දුවෙක් පුතෙක් වේවා. මේක තමයි හැම අම්මා කෙනෙකුගේම ප්‍රාර්ථනාව. දරුවෙක් මේ ලෝකෙට බිහි කළාට පස්සේ වෛද්‍යවරු අම්මා කෙනෙකුට දෙනවා ප්‍රමුඛ උපදේශ මාලා. ඒ ප්‍රමුඛයි කියන්නේ අනිවාර්යයි කියන එකනේ. දිය යුතු ප්‍රමුඛ උපදේශ මාලාවෙහි පළවෙනි ප්‍රමුඛ උපදේශය තමයි දරුවෙක් ඉපදී 6 මාසක් යන තෙක්වත් දරුවට මව් කිරි පමණක් දෙන්න කියලා. ඇයි ඒ? හේතු දෙකක් නිසා. පළවෙනි හේතුව දරුවා මව් කුස තුල ඉඳෙද්දි අම්මා ගන්න ආහාර පාන වර්ග තමයි දරුවට පෝෂණය වෙන්නේ. එතකොට දෙන්න දෙයක් නැහැ, ගන්න විතරයි තියෙන්නේ. දරුවා මේ ලෝකෙට බිහි කළාට පස්සේ අම්මා ගන්නත් ඕනේ, දරුවට දෙන්නත් ඕනේ පෝෂණ ගුණය. එතකොට දරුවෙක් අඬන වෙලාවේ මව්කිරි පොනවා කියලා කියන්නේ දරුවෙකුගේ කායික වශයෙන් වර්ධනය වීමේ සියලු ශක්ති ජනක පෝෂ්‍ය පදාර්ථ වලින් 88ක් අධිපෝෂණ ගුණය මව්කිරි වල තියෙනවා. වෙළඳ පොලේ මොනතරම් කිරිපිටි වර්ග තියෙනවද? 88ක් අධිපෝෂණ ගුණයේ තියෙන එක කිරිපිටි වර්ගයක නමක් කියන්න නෑ. මොන රටින් ගෙනාවත් එහෙම අධිපෝෂණ ගුණයේ තියෙන එකම කිරිපිටි වර්ගයක්වත් වෙළඳ පොලේ නැත. 88ක් අධිපෝෂණ ගුණයේ තියෙන එකම කිරි මව් කිරි විතරයි. 88ක් මව් කිරි වලින් ලැබෙනකොට පිටින් දෙන්න තියෙන 12යි, දුන්නත් එකයි නැතත් එකයි. 88ක් අධිපෝෂණ ගුණේ ලැබිලා තියෙනවා. දෙක, ඇයි 6 මාසක් යන තෙක්වත් දරුවට මව් කිරි පුවන්නේ? මව් කිරි බොන දරුවන්ට බෝ වෙන රෝග හැදෙන ප්‍රවණතාවය අඩුයි. එහෙනම් මව් කිරි කියලා කියන්නේ අනිත් පැත්තෙන් ප්‍රතිශක්තිකරණය. ගමේ ගොඩේ හැදිච්ච අපේ අම්මලා ඕවා දන්නවයි. ඕවා දන්නේ විද්‍යාඥයෝ, ගණිතඥයෝ, උගත්තු නෙව. අම්මා දන්නේ නැහැ. නමුත්
අසීමිත දයාවකින් කිරිපෝන හැම වෙලාවකම අහිංසක පැතුම් ප්‍රාර්ථනා තුනක් තිබුණා. නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, සීලාචාර හැදිච්ච දුවෙක් පුතෙක් වේවා, රටට ජාතියට ආගමට ගරු කරන වැඩ කරන දැනුගත් දුවෙක් පුතෙක් වේවා. ප්‍රතිශක්තිකරණේ මව් කිරිවල තියෙන ප්‍රතිශක්තිකරණයේ හැබෑව ඇත්ත මේ ලෝකේ දකින්න තියෙන්නේ ලෝකේ එකම තැනයි. කොහෙද? ඒකත් ලංකාවේ. ලංකාවේ පොළොන්නරුවේ කිරිවෙහෙර පබළු වෙහෙරගේ ගඩොලින් මේක නිර්මාණය කරලා ඉවරුණාට පස්සේ රාජ නියෝගයක්. මොකද්ද නියෝගය? හැම මව්කිරි දෙන අම්මා කෙනෙක්ම මව්කිරි පතක් මෙතනට ගෙනත් දෙන්න. ඒ මව්කිරි වලින් අනාපු බදාම තමයි අර චෛත්‍යය තියෙන්නේ. මේ වෙනකොට අවුරුදු 2300කට වැඩිය පරණයි. අදත් ගිහින් ඔබට පුළුවන් වෙලාවක බලන්න මේ කිරි වෙහෙරේ එක තනකොළ ගහක් නැහැ. රුවන්වැලි මහසෑය, ජේතවනය, අභයගිරිය ආදී කොට මේ සියලු ස්ථාන රූස්සගස් හැදිලා නැවත ප්‍රතිසංස්කරණය කරපු මේ චෛත්‍ය අවුරුදු 2300කට වැඩිය පරණයි. මව් කිරිවල ප්‍රතිශක්තිකරණය. පින්වත් අපි හදන වඩන කාලේ පුංචි කාලේ මොනතරම් කණ්ඩ බොණ්ඩ තිබුණා. අම්මයි තාත්තයි අපි වෙනුවෙන් මොනතරම් බඩගින්නේ ඉඳද්ද. මව් පදවිය, පිය පදවිය ලබා ගත්ත අය මේ බණ අහනවා. ඔබ ඔබේ දරුවෝ හදන වඩන කාලේ මොනතරම් කණ්ඩ බොණ්ඩ තිබුණත්, කෑම් බීම් තිබුණත්, දරුවෝ හදන වඩන කාලේ ඔබ කොච්චර වාර ගානක්, වේල් ගානක් බඩගින්නේ ඉඳද්ද. විහිළුවටවත් කිව්වද දරුවෙකුට දුවේ පුතේ ඔයගොල්ලෝ හදන වඩන කාලේ මම මෙච්චර වාර ගානක්, වේල් ගානක් බඩගින්නේ ඉඳගෙනයි හැදුවේ කියලා විහිළුවටවත් කිව්වද? නෑ. අම්මා තාත්තගේ බඩගින්න ඉවසුවා. දරුවෙකුගේ එක වේලක බඩගින්නක් කොයි අම්මටද කොයි තාත්තටද ඔරොත්තු දුන්නේ? දරුවා බඩගින්නේ ඉඳෙද්දි දරුවට කණ්ඩ නොදී කොයි අම්මද කොයි තාත්තද කෑවේ? පෝෂකා. අපි පෝෂණය කළා. අම්මලා තාත්තලා අපට අමතක කරන්න බැරි තුන්වෙනි සාධකය තමයි ඉමස්ස ලෝකස්ස දස්සීතාර. දුවේ පුතේ සමාජ කියන්නේ මේකයි. සමාජ ජීවත් වන්න ඕන මේ විදිහට. මේ අපට ගැළපෙන දේවල්, මේ නොගැළපෙන දේවල්, මේ යා යුතු මග, මේ නොයා යුතු මග, මේ කල යුතු දේ, මේ නොකල යුතු දේ, මේ ගැළපෙන දේවල්, මේ නොගැළපෙන දේවල්, මෙන්න මේ මූලික අධ්‍යාපනය, මූලික ශික්ෂණය, මූලික දැනුම, මූලික අවබෝධය අපට දුන්නේ අපේ රත්තරන් අම්මයි තාත්තයි. ඇයි? අම්මලා තාත්තලට තියෙනවා සමාජයත් එක්ක ගැටීම තුලින් ලැබපු ප්‍රායෝගික පන්නරය සහ දැනුම. මොන පොතේද තියෙන්නේ? එහෙම තියෙන එක පොතක නමක් කියන්නකෝ. අම්මලා තාත්තලට ඒ තරම් අත්දැකීම් තිබුණා. ඒ අත්දැකීම් වලින් ලබාගත් දැනුම පුදුමාකාර දැනුමක්. සමහර අම්මලට ලියන්න බෑ. ලියන්න බෑ. අකුරක්වත් ලියන්න. දැනුම. මම කෑගල්ලේ මහාචාර්යවරයෙකුගේ බණකට ගියා කොළඹ ඉඳලා. එතුමත් එක්කම ගියේ. දරුවෝ 14යි. එතුමා 7 වෙනියා. එතකොට කතා කර යන ගමන් එතුමා PhD එක සමත් වෙලා එතුමාට ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක කතිකාචාර්ය තනතුර ලැබුණා. එතුමා එහි ගියා.
අම්මට වැඳලා කතා කරලා ගියා. ඒ රාජකාරී කටයුතු බාරගෙන නැවත ඇවිදින් රෑ වෙලා එතකොට අම්මට කතා කළා. කතා කරලා පැය භාගයක් විතර කතා කරලා හරි සන්තෝසයි. එතකොට මේ මහත්තයා මහාචාර්යතුමා කියනවා අනේ අම්මේ අම්මා දෙන පොල් සම්බෝලයි කරෝල බැදුමේ රසේ මට දැන් හොඳට දැනෙනවා අම්මේ කියලා. ඉතින් අම්මා ඔක්කොම අහගෙන ඉඳලා මං හිතන්නේ පැය භාගයක් විතර මෙතුමා අම්මත් එක්ක කතා බහ කරලා අම්මේ මට මහන්සි මං ඉතින් තියන්නම් කියලා. හොඳයි පුතේ. ඔක තියන්න ඉස්සෙල්ලා මේකත් අහගන්නකෝ. පුවක් ගහ කොච්චර උසට හැදුනත් මයි පුතේ අත්ත වේලුනහම වැටෙන්නේ පුවක් ගහ මුලට බව හොඳට මතක තියාගන්න පුතේ. පුවක් ගහ කොච්චර උසට හැදුනත් අත්ත වේලුනහම වැටෙන්නේ මයි පුතේ පුවක් ගහ මුලට. මන් තියන්න. තෙරුවන් සරණයි. මෙතුමාට එළි වෙනකන් නිින්ද ගියේ නෑ. මගේ අම්මා මොකද්ද මට දීපු මේ උපදේශය කියලා. පහුවෙන්ද උදේ රැකියාවටත් යන්න ඉස්සෙල්ලා අම්මට කතා කරනවා මේ මහාචාර්යතුමා. අම්මේ ඊයේ මොනවද කිව්වේ මට නම් මතක නෑ තේරෙන්නේ නෑ. අනේ පුතේ ඒ තරම් දෙයක් නෙවෙයි මං කිව්වේ. පුවක් ගහ කොච්චර උසට හැදුනත් මයි පුතේ අත්ත වේලුනහම මුලටනේ වැටෙන්නේ. පුතේ ඔයා මොන තනතුරු පදවි දැරුවත් ඔයා රජ කෙනෙක් වුණත් පුතේ ඔයාගේ ජීවිතේ මුල මතක තියාගන්න. ඉස්කෝලේ පහට ගිහින් තියෙන්නේ අම්මා දීපු උදාහරණේ උපහැරනේ කොච්චර වටිනවද. බොහෝ අයට අමතක වෙන්නේ මුලමනේ විනාශෙත් ඒකමයි. අපිට මුල මතක තියාගන්න. අපේ ජීවිතයේ මුල මොන තනතුරු පදවි ලැබුණත් හොඳට මතක තියාගන්න අම්මයි තාත්තා. අපේ ජීවිතේ මුල. ඒක අම්මයි තාත්තා. අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මේ ලෝකෙ ගෙවල් දොරවල් ඉඩ කඩම් වතු පිටි හරක බාන යාන වාහන මිල මුදල් රන් රිදී මුතුමැණික් ධන ධාන්‍ය නොයෙකුත් උපභෝග පරිභෝග භවභෝග වස්තු තියෙන්න පුළුවන්. මොන වස්තු සම්පත් තිබුණත් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මේ ලෝකේ තියෙන වටිනාම සම්පත දරු සම්පත වේ. සම්පත කියන වචනේ තේරුම් ලැබීම සතුට භාග්‍ය සොම්නස ප්‍රීතිය උදානය. මෙන්න සම්පත කියන වචනේ තේරුම් 6. බහතෝරන වයසින්දලා දරුවෝ විනාශකාරී පැතිවලින් රැකගන්න. මොකද්ද මේ දින පරිදි? අවුරුදු 2564කට පෙර දෙමව්පියන්ගෙන් දරුවෙකුට ඉටු වෙන්නට ඕනේ වගකීම් යුතුයකම් ගැන නැයින් පළවන සහ දෙවන යුතුයකම් දෙකේ තථාගත බුදුරජාණන් වහන්සේ අපට දෙන පණිවිඩය මනසඳා මනුස්සකම් පුරුක.
තාත්තා කෙනෙක් ඉස්කෝලයක් ගත්තා. ඒ කොලේ එක පැත්ත ගැන්ද ලංකාවේ සිටියේ. කොලේ අනිත් පැත්තට ඇන්දා ළමයෙකුගේ රූපය. තාත්තා මේ කොලේ කෑලි කීපයකට ඉරුවා. ඉරලා අවුරුදු 8ක් 10ක් වයසකදම පුංචි පුතාට කතා කරලා ඉරපු කොල කෑලි ටික පුතාගේ අතට දෙන ගමන් තාත්තා පුතාගේ නිලිමක්. මොකක්ද ඉල්ලීම? මයි පුතේ පුතාට මම දෙන මේ කොල කෑලි ටිකේ ඇඳලා තියනවා ලංකාවේ සිටියම මයි පුතා මට මේ කාලවල වෙන්න බැරි වෙන තාත්තා ඉල්ලීම අභියෝගයක් හැටියට බාරගත්ත පුතා නිදහස් තැනකට ගිහින් වාඩි වෙලා තාත්තගේ ඉල්ලීම ඉටු කිරීමේ බලාපොරොත්තුවෙන් දීපු කොල කෑලි එකින් එක හොඳට දෙපැත්තක හරව පෙරලා බලපලා සුපරික්ෂාකාරීව පැත්තකින් කොල කෑලි ටික හරව පෙරල බලන පුතාට පේනවා තාත්තගේ ඉල්ලීමට වැඩිය වෙනත් දෙයක්. පුතාගේ ඇහැට නිතර ගැටුණු රූපක සටහන් මේ කොල කෑලි ටිකේ පුංචි පුතා දකින. නිතර ගැටුණු රූප සටහන ළමයාගේ රූපේද ලංකාවේ සිටියමද ලංකාවේ තියෙන්නේ නෑ ළමයාගේ රූපේ මිනිස් රූපේ දරුවා දැකලා අම්මේ තාත්තේ හොඳට මතක තියාගන්න ඉස්සෙල්ලා හදන්න ඕනේ ළමයා. පටන් ගන්න ගෙදරින්. පුගාචරියාති වික්කවේ මාතා පිතුන්නම් ඒකම් අදි වචන. අම්මා තාත්තා කියන පෙර ගුරුවරු. අම්මා තාත්තා පෙර ගුරුවරු නම් පෙර පාසල කොහෙද? අපේ ගෙදර පෙර පාසලේ ගුරුවරු දෙන්න කවුද? අම්මයි තාත්තයි. පුංචි කාලේ කන බොන හැටි, අඳින පළඳින හැටි, වැසිකිලි කැසිකිලි යන හැටි, තැනකට ගියාම ඉන්න හැටි, තැනකට ගියාම හැසිරෙන හැටි, වැඩිහිටියන්ට ගරු කරන හැටි, වඳින පුදන හැටි, වැඩිහිටියොත් එක කතා බහ කරන හැටි කවුද මේවා අපට ඉගැන්වුවේ? අම්මයි තාත්තා. ඒ මුල පියහාසි ලස්සනට hina වෙන්න ඉගැන්වුවේ කවුද? අම්මයි තාත්තා. පියභාසි ලස්සන වචන අපිට ලස්සනට කතා කරන්න ඉගැන්වුවේ කවුද? අම්මයි තාත්තයි. පියකාරී හරියට යමක් පිළිවෙලකට ලස්සනට කරන්න මුලින්ම ඉගැන්වුවේ කවුද? අම්මයි තාත්තයි. අම්මයි තාත්තා. එහෙනම් ඉස්සෙල්ලම දරුවන්ට පුංචි කාලේ ඉඳලා මානව දයාව,
මනුස්සකම් පුරුදු කරා. තුන්වෙනි යුතුයකම සිප්පං සික්ඛාපින්ති අධ්‍යාපනය. උගත්කම අවශ්‍යයි. සමාජයත් එක්ක වැඩ කරනකොට, කටයුතු කරනකොට, ගැටෙනකොට, ජීවත් වෙනකොට උගත්කම අවශ්‍යයි. නැත්තම් හංස මැද්දේ බකෝ යතා. නූගතා උගතුම් මැද්දට ගියාම හංසුව මැද්දට ගිය කොකා වගේ මෝඩුව කැපිලා පේනවනේ. එනිසා දරුවා උගතුම් මැද්දට ගිය උගතෙක් කරන්න ඕනේ. හංසුව මැද්දට ගිය රණහංසෙක් කරන්න ඕනේ. නබසෝ භූෂණං චන්ද්‍රෝ නාරීනාං භූෂණපතේ පෘථුව්‍යා භූෂණම් රාජා විද්‍යා සර්වස්ස භූෂණං. නබස කියන්නේ අහස. භූෂණං කියන්නේ ආභරණයක්. අහසට ආභරණයක්. චන්ද්‍රෝ තරු කොච්චර පායල තිබුණත් හඳ පායපු දවසට මුළු ලෝකෙම බබලෙන. නාරීනාං භූෂණපතේ හොඳ ස්වාමියෙකුට, හොඳ බිරිඳකට හොඳ ස්වාමියෙක් ආභරණයක්. පෘථුව්‍යා භූෂණම් රාජා මේ මහ පොළවට ධාර්මික රජවරු ආභරණයක්. විද්‍යා සර්වස්ස භූෂණං උගතට තමන් උගත් දේ ආභරණයක්. උගත්කම දෙන්න. හැබැයි ඉතින් හැම දරුවෙකුටම දොස්තරලා වෙන්න බෑ, ඉංජිනේරුවෙක් වෙන්න බෑ, ගුරුවරයෙක් වෙන්න බෑ, නායකයෙක් වෙන්න බෑ, කලාකාරයෙක් වෙන්න බෑ, ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ, ගොවියෙක් වෙන්න බෑ, විද්‍යාඥයෙක් වෙන්න බෑ, ගණිතඥයෙක් වෙන්න බෑ, පයිලට් කෙනෙක් වෙන්න බෑ. නමුත් දරුවා දිහා අවධානයෙන් බලාගෙන ඉන්න අම්මටයි තාත්තටයි දරුවා හොඳට පේනවා. දරුවගේ හැකියා, දක්ෂතා, කුසලතා මුලින්ම දකින්න gedara ඉන්න ගුරුවරු දෙන්නා අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි. හොඳ අධ්‍යාපනයක් දෙන්න. මනස හදා මනුස්සකම් දුන්නා, ඔළුව හදා උගතෙක් කළා. හතරවෙනි යුතුයකම ප්‍රතිරූපේන ධාරේන සංයෝජෙන්ති. දරුවන්ගේ සුදුසු කල වයස ආවයින් පස්සේ දරුවන්ට ගැලපෙන හැටියට, ගෙවල් දොරවල් වලට ගැලපෙන හැටියට අපි හැම කෙනෙකුටම ආවේනිකුණු පරම්පරාගත කුලසිරිත් තියෙනවා, චාරිත්‍ර විදි තියෙනවා. ඒවට ගරු කරමින් දෙමාපිය ආශිර්වාද මැද දරුවන්ට ගැලපෙන හැටියට ආවාහ විවාහ කටයුතු කර දෙන්න. පස්වෙනි යුතුයකම තමන් සන්තකව යමක් කමක් තිබෙනවා නම් තියන දේ දරුවන්ට බෙදලා දෙන්න. තියනවා නම් විතරක් පරිස්සමයි. නැත්තම් කොහෙන්ද දෙන්නද? මම දකිනවා අම්මා කෙනෙකු, තාත්තා කෙනෙකු විසින් තම දූපුතුන්ට දිය යුතු දෑවැදි දෙකයි. එක, අම්මලා තාත්තලා දරුවන්ට දෙන්න ඕන පළවෙනිම දෑවැද්ද මනුස්සකම. දෙවැනි දෑවැද්ද උගත්කම. දැන ඉගෙන ගත්තම එයයි කෙනෙකුගේ වත්කම. ගුණ නුවණ දැක්කම ඔහුට සලකයි ලොවේ ඔක්කොම. ගුණ කිව්වේ මනුස්සකම, නුවණ කිව්වේ උගත්කම. නෙළුම නිසා බබලෙනවා විල, විල නිසා බබලෙනවා නෙළුම. නෙළුමයි විලයි දෙකම නිසා බබලෙනවා අවට පරිසරය. නෙළුම් පිපිච්ච වැවක් තියෙන ගම කොච්චර සුන්දරද බලන්න. කොච්චර ලස්සන. මනුස්සකමයි උගත්කමයි දෙකම ලැබුණු දරුවගෙන් රටත් බබලෙනවා, ජාතියත් බබලෙනවා, ආගමත් බබලෙනවා. කාටද මේ දරුවා මිල කරන්න පුළුවන්? කිසිවෙකුට බෑ. දරුවා සම්පතක්. සම්පතක් හැටියට පරිවර්තනය වූ, පරිවර්තනය කළ දරුවා කල්පනා කරනවා මං අද කාටවත් බරක් නැතුව, කිසි කෙනෙකුට අතපාන්න නැතුව, කිසි කෙනෙකුගෙන් ඇනුම් බැනුම් අහන්න නැතුව, එක පැත්තකින් සීලාචාර, අනිත් පැත්තෙන් දැනුගත් බහුශ්‍රෘත හොඳ පුරවැසියෙක්, පුජ්‍යලයක් හැටියට මේ ජන සමාජයට බරක් වෙන පුරවැසියෙක් හැටියට ජීවත් වෙන්නට පුළුවන්. මේ මූලික පදනම වැටුනේ කාගෙන්ද? කොහින්ද? කවුද? දරුවෝ හිතනවා. ඇයි?
උගත්කමයි මනුස්සකමයි දෙකම දීලා තියෙනවා. ආංගේ දරුවගේ මනසට හදවතට නිරන්තරයෙන් ඇතුළත් වෙනවා මේ සෑම ශක්තියකම මුල අම්මයි තාත්තයි. දරුවෝ මොකද කරන්නේ? අම්මා තාත්තට සාරයි. දෙමව්පියන්ට ඉටු වෙන්න ඕන වගකීම් යුතුයකම් පහක් තියෙනවා. එක බතෝනේ සම්බරිස්සාමි. තමන්ගේ අත් දෙකෙන් අම්මා තාත්තට කණ්ඩ බොන්න දෙන්න. කිච්ඡන්නේ සංකරිස්සාමි. කුදු මහත් කටයුතු තමන්ගේ දෑතින් අම්මා තාත්තා වෙනුවෙන් ඉටු කරන්න කිව්වා. කණ්ඩ බොන්න දෙන්න කිව්වා. අඳින්න පළඳින්න දෙන්න කිව්වා. ලෙඩට දුකට පිහිට වෙන්න කිව්වා. උදව් කරන්න කිව්වා. ඒ ඇරිච්ච හැටනේ සලකන්න කිව්වේ. අම්මා අවුරුදු 96ක් ජීවත් වෙයිද මේ දරුවෝ ටික මේ අම්මා ආදරෙන් රැක බලා නොගත්තා නම් උපස්ථාන නොකළා නම් අවුරුදු 96ක් ජීවත් වෙන්න පුළුවන් බෑ නෙවෙයි. එහෙනම් මේ දරුවෝ ණයද? නෑනේ. ණය නෑ. මගේ අම්මා මගේ තාත්තා ජීවත්ව ඉඳෙද්දි මට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් මගේ අම්මා තාත්තා වෙනුවෙන් මගේ යුතුයකම් කොටස දරුවෙක් හැටියට ඇරිච්ච හැට මම මගේ අම්මා තාත්තට සැලකුවා කියලා දරුවන්ට සතුටු වෙන්න පුළුවන්. ඇරිච්ච හැට සලකන්න ඕන. කුලවංශන් ඨපිස්සාමි. අම්මලා තාත්තලා සීලාචාර මිනිස්සු හැටියට ගමේ රටේ පළාතේ නමක් දිනාගෙන හිටියානම් ඒ ගුණ නම රකින්න. ඒ ගුණ නමට අගෞරව කරන්න එපා, අවනම්බු කරන්න එපා, කළු තිත්තියන්න එපා. ඒ ගුණ නම රකින්න. දායජම් පටිපජ්ජාමි. මගේ අම්මා තාත්තා මට යමක් කමක් බෙදලා හදලා දුන්නේ පරපුරෙන් උරුම වෙච්ච දේවල් දිවිහිමියෙන් රැකගෙන අපට දුන්නේ අපේ දරුවෝ මේව රකීවි කියන බලාපොරොත්තුයි. ආරක්ෂා කරන්න. අම්මයි තාත්තයි දරුවන්ගෙන් බලාපොරොත්තු වන අවසාන යුතුයකම අතවාපන පීතානං කාලකතානං දක්කිනං අනුපදස්සාමි. අපි මරුණයින් පස්සේ රත්තරන් දඩුවෝ ටික එකට එකතු වෙලා පින්කම් කරලා ඒ පින්පෙත් අපි වෙනුවෙන් අනුමෝදන් කරાવી කියන බලාපොරොත්තුවක් පින් ඇති අම්මා තාත්තා පින් ඇති දරුවන්ගෙන් බලාපොරොත්තු. ඒ ටික නේද මේ වෙන්නේ? සල්ලි වලට ගන්න තියනවාද සුපර් මාකට් වල ෆුඩ් සිටි වල ගෙදර යාම ගමන් කිලෝ ගානට ගන්න නෑ. මනුස්සකම්. අවසාන වශයෙන් ඔබට හිතන්න පණිවිඩයක් දීලා බණ ටික ඉවර කරමු. අපි අපේ රත්තරන් දරුවෝ හදන්නට ඕන, වඩන්නට ඕන, ජන සමාජයට දායාද කරන්නට ඕනේ. ඔබේ දරුවා ඔබට පේන අරමුණු වන දකින මෙනෙහි වන හැම විලාවකම දරුවා දිහා හිත බලා හිතමින් බලමින් සතුට විඳින්නද? එහෙම නැත්නම් ඔබේ දරුවා ඔබට පේන අරමුණු වන දකින මෙනෙහි වෙන හැම විලාවකම දරුවා දිහා හිත බලා හදවතින් හූල්ල අඬ ඇස්වල කඳුළු කැට පුරවාගෙන විඳවන්නද? තීරණය ඔබට බාරයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේ ගරුං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැමතෙම යහපතක් සිද්ධ වේවා. මේ වෙලාවේ කල්පනා කරන්න අපේ ආනන්ද මහත්මයා, මහින්ද මහත්මයා, ධනංජය මහත්මයා, අපේ තිලක් මහත්මයා ඇතුළු කොට වාසනාවන්ත පුත්‍ර මහත්වරු, දුවනිවරු, ලේලිවරු, බෑනාවරු, මුණුබුරු මිනිබිරියන්, ඥාතීන්, හිතවතුන් කවුරුත් ඒක රාශී කරගෙන තමන්ගේ ගමේ පන්සලේ
ලොකු හාමුදුරුවෝ, නායක හාමුදුරුවෝ, පණ්ඩිත හාමුදුරුවෝ, අපේ බද්දේගම ජිනානන්ද පණ්ඩිත හාමුදුරුවන්ගේ උපදෙස්, බද්දේගම ධම්මික නායක හාමුදුරුවන්ගේ උපදෙස් අවවාද අනුශාසනා ලබාගෙන එකට එකතු වෙලා පන්සිල් සමාදන් වෙලා බුදුබණ අහලා අහඬ සලස්වලා දහම් පඬුරු පූජා කරවලා රැස් කරගත් පිනත් විශේෂයෙන් අද දවසේ මතක් කරන්නට ඕනේ අපේ විහාරස්ථානයේ ඉදි කරගෙන යනු ලබන තුන්මහල් ගොඩනැගිල්ලේ ඒ කාමර 12කට අවශ්‍ය කරන ටයිල් කැට ටික අද දවසේ මට ඉහෙදි අරන් දුන්නා වෙනුර පුතා. එනිසා මේ සියලු දෙනා වෙනුවෙන් මේ සියලු දරුවන් වෙනුවෙන් තිලක් මහත්මයා ඇතුළු කොට දරුවන් වෙනුවෙනුයි ඒ කටයුත්ත සිද්ධ කළේ. හයරස් කරගත් පිනත් අද මේ අම්මා මිය ගිය දවසේ ඉඳලා අද මේ දක්වා රැස් කරගත් සියලු පිනුත් අප ජීවිත පුරා රැස් කරගත් උදාර පුණ්‍ය ශක්තියත් අපේ දුකේදී දුක්කුණු අපේ සැපේදී සතුටුුණු අපිව ජන සමාජයට බරක් නොවන සීලාචාර දැනුගත් හොඳ පුරවැසියෝ හැටියට දායාද කරන්න වටිනා කාලය ධනය ශ්‍රමය බුද්ධිය සියල්ල වැය කරමින් කටයුතු කොට පුරා දින 6කට පෙර පරලෝසපත් වන්ට යෙදුණු බුදුන් වාගේ අපේ අම්මට අපේ නැන්දනියට අපේ අත්තම්මට අපි ඥාතිවරිය අපේ හිතවතිය වූ සුමනා දල්විස් ගුණවර්ධන විජේසිංහ මාතාවට මැතිනියට මේ පින් අනුමෝදන් වෙත්වා. එතුමියගේ පරලොව භව ගමන සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. එවැගේම ඊට පෙර ආතුව මියගියේ දයාබර පියාණන් වහන්සේට විජේසිංහාමු මැතිතුමා ඇතුළු කොට මේ දෑකුල පරම්පරාගත වර්ග පරම්පරාගත මිය ගොස් සිටින සියලු නෑ හිතවතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අද බුදුබණ අහන්ට ආපු පින්වන්ත අම්මලා තාත්තලා මහත්වරු මහත්මාවන් බෝසත් දරුවන් නමින් මේ ගිය අයටත් රට වෙනුවෙන් මේ ගිය වීරෝදාර රණවිරුවන්ටත් සුනාමි විපතින් ස්වභාවික විපත් වලින් සහ යුද්ධයේ නිසාවෙන් මේ ගිය අහිංසක රටවැසියන්ටත් කොරෝනා වසංගතයෙන් මේ ගිය අපේ රටේ වැසියන් වගේම මුළු ලෝකෙම මේ වෙනකොට ලක්ෂ 15කට ආසන්න පිරිසක් මිය ගොස් සිටිනවා. ඒ හැමෝටමත් අඩුවක් පාඩුවක් නැතුව මේ පින් අනුමෝදන් වෙත්වා. සුමනා දල්විස් ගුණවර්ධන විජේසිංහ මාතාව ප්‍රමුඛව මියගිය හැම දෙන අමනිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් හයියෙන් පින් දෙන්න කවුරුත් ඉදම් මේ ඥාතිනං හෝතු. පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් දිව යසීසුරු වඩාත් වර්ධනය කර ගනිත්වා. මේ දරුවෝ නම දෙනාත් බෑනාවරු ලේලිවරු මුණුබුරු මිනිබිරියන් විශේෂයෙන් අපේ තිලක් මහත්මයා කෞමුදී මහත්මිය ඇතුළු කොට මේ පින්වන්ත සියලුම ආනන්ද මහත්මයා අපේ මහින්ද මහත්මයා ධනංජේ මහත්මයා ඇතුළු කොට මේ වාසනාවන්ත දූපුතුන් බෑනාවරු ලේලිවරු මුණුබුරු මිනිබිරියම් ප්‍රධාන පවුලට සම්බන්ධ සියලු දෙනා ආරක්ෂා කොට රැකදෙත්වා. කරන රැකී රක්ෂා ව්‍යාපාරික වෙලහෙළඳාම් කටයුතු ගොවිතැන් කටයුතු තම දරු මුණුබුරන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු පමුණු කොට රැකදෙත්වා. අපේ රට සම්බුද්ධ ශාසනයත් රැකදෙත්වා. තමන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ශාස්ත්‍රපති පණ්ඩිත ගෞරවනීය බද්දේගම ජිනානන්ද පණ්ඩිත හාමුදුරුවෝ බද්දේගම අපේ ධම්මික නායක හාමුදුරුවෝ ආදීකට උන්වහන්සේලාත් රැකදෙත්වා. අපේ රටත් සම්බුදු සසුනත් මේ නිවසත් නිවසේ ජීවත් වන සියලු දෙන රැකදෙත්වා. අපේ තිලක් මහත්මයා කෞමුදී මහත්මිය දරුවන් දෙපළ ආදී කොට මේ හැමෝම ආරක්ෂා කොට රැකදෙත්වා. දෙවියෝ අමනිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් දෙමු. එත්තාවාචම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං හබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සිද්ධ කිහිරලි සමන් බොක්සැල් විභීෂණ සිව්වරම් රජනිති සිද්ධ මහ බඹු සක්‍රයි සිවර කතර ගම දෙවියනුත් තෙද ඇති සිද්ධපත්තිනි 12 දෙවියෝ භද්‍රකාලී දේවි ගණපති සිද්ධ සිරිලක මෙහෙම දෙවියෝ අපට ආසිරි නුවන දෙන්නිති සිද්ධ සිරිලක මෙහෙම දෙවියෝ රටට ආසිරි නුවන දෙන්නිති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය අවසාන වශයෙන් මෙහෙම ඉදම් මේ පුඤ්ඤං මේ පින ආසවක්ඛය වහන් හෝතු නිවන් සුව පිණිසම සේතු වේවා වාසනාව දැතියෙන් වනනට ඔබ ඔද තෙදගුණ අරහත් බුදු රජ අවසර දෙනු මැන නිවුමට සිද්ධි අසරණ ලෝකම හැකි වේවා මට බලයෙන් බුදු ගුණ අනන්ත බුදු ගුණ බලයෙන් මේ සියලු දෙනාටම තම තමන්ගේ පවුල්වල උදවියටත් මේ ගමටත් අපේ ගමටත් අපේ රටටත් මුළු මහත් ලෝක ධාතුවටමත් සෙතක් ශාන්තියක්ම වේවා වැඳ ගන්ට ආශිර්වාද කරන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු තෙරුවන් සරණයි